නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, උතුම් බුද්ධ ශාසනය තුල උගන්වන ඊටාම වැදගත් මාතෘකාවක් പ്രേත ලෝකය කියලා කියන්නේ. ඒ പ്രേතයන් පිළිබඳව සරල හැඳින්වීමක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සුකතෝ පකට්ඨේන ඊතා ගතාති පේතා යනුවෙන් යම් සත්ව කෙනෙක් සැපයෙන් ඊතා දුරින් සිටිනවා නම් ඒ සත්වයන් പ്രേතයෝ කියලා හඳුන්වනවා. ඒ සඳහන් කළ පාලි පාඨයේ තේරුම සඳහන් කළෝතින් යේ සත්තා යම් සත්ව කෙනෙක් සුඛතෝ සැපයෙන් පකට්ඨේන ඊතා දුරින් ඊතා ගතා පහව ගියා ඉවත්ව ගියාහුද ඉති එම නිසා තේ සත්තා ඒ සත්වයෝ පේතා පේත නමින් හඳුන්වනවා. ඒ പ്രേතයන් ಜಾති වශයෙන් 12 ආකාර වෙනවා. ඒ 12 ආකාර වෙන්නේ කොහොමද? කුණපකාදක പ്രേතයෝ, ගූතකාදක പ്രേතයෝ, අග්ගිජාලමුක പ്രേතයෝ, සුචිමුක പ്രേතයෝ, තන්හට්ඨිත പ്രേතයෝ, නිජ්ජාම තන්හික പ്രേතයෝ, සත්තංග പ്രേතයෝ, පර්වත අංග പ്രേතයෝ, අජගරංග പ്രേතයෝ, බේමානික പ്രേතයෝ, මහිද්దిక പ്രേතයෝ, කුප්පිපාසික പ്രേතයෝ, කාල කංජක പ്രേතයෝ කියලා ආකාර 12ක් තියෙනවා. പ്രേතවත්තු ආදී ග්‍රන්ථවලත් එහි අට කතාවලත් පරදත්තූපක ජීවී പ്രേත, කුප්පිපාසික പ്രേත, නිජ්ජාම තන්හික പ്രേත, කාලකංජක പ്രേත කියා ඊටාම ප්‍රකටව සිටින പ്രേත වර්ග 4 දෙනෙක් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. මේ പ്രേතයන් පැහැදිලි කරලා දුන්නොතින් එහෙම යම්කිසි പ്രേතයෙක් කෙල, සෙම, සොටු, දහඩිය වැනි කුණු අනුභව කරනවා නම් කුණු අනුභව කරන പ്രേතයන්ට කියන වන්තාස പ്രേතයෝ කියලා. ඒ වගේම යම්කිසි പ്രേත කෙනෙක් මිනී කුණු, බලු කුණු, සර්ප කුණු අනුභව කරනවා නම් එහෙම මිනී කුණු, සර්ප කුණු, බලු කුණු වැනි මැරිච්ච සතුන්ගේ කුණු අනුභව කරන പ്രേතයන්ට කුණපාස പ്രേතයෝ කියලා කියනවා. ඒ වගේම මල අපද්‍රව්‍ය හෙවත් අසුචි අනුභව කරන പ്രേතයන්ට ගූතකාදක പ്രേතයෝ කියන නම යොදනවා. තමාගේ කටින් ගිනි ජාලා පිට වෙන പ്രേත කොටසක් ඉන්නවා. තමාගේ මුඛයෙන් කටින් ගිනි ජාලා පිට වෙන പ്രേතයන්ට අග්ගිජාලමුක പ്രേතයෝ කියන නම සඳහන් කරනවා. සුචිප්පමානං මුඛං ඒතස්සාති සුචිමුඛෝ යම් പ്രേතයෙකුට ඉදිකට්ටට නූල දාන සිදුර තරම් ඊටාම කුඩා මුඛයක් කටක් පිහිටලා තියෙනවා නම් මහා සැලියක් වගේ බඩක් තියෙනවා නම්
ඒ പ്രേතයන්ට කියනවා සුචි මුඛ പ്രേතයෝ කියලා. තණ්හාය අට්ඨිතෝ පීලිතෝ තණ්හට්ඨිතෝ කියලා හඳුන්වනවා. යම් പ്രേත කෙනෙක් දිය පිපාසයෙන් සහ ආහාර ගින්නෙන් පීඩා විඳිනවා නම් ඒ අයට තණ්හට්ඨික പ്രേතයෝ කියන නම සඳහන් කරනවා. ඒ වගේම සුට්ටු නිස්සේන ධාම සුනිජ්ජාමෝ වියාති සුනිජ්ජාමකෝ යම් කිසි പ്രേත කෙනෙක් පිච්චිලා ගිය කණුවක් වගේ වේලිලා ගිය ශරීරයක් ඇතුව සිටිනවා නම් ඒ പ്രേත වර්ගයට කියනවා සුනිජ්ජාමක പ്രേතයෝ කියලා. සත්තං සදිසං සමාවෙන්ද සත්ත සදිසං අංගං ඒතස්සාති සත්තංගෝ ආයුධවලට සමාන අත්පා නියපොතු කේස කලාප දත් පිහිටා තියෙන പ്രേතයෝ සිටිනවා. ඒ പ്രേතයන්ට කියනවා සත්තංග പ്രേතයෝ කියලා. පබ්බත පමානෝ අංගෝ ඒතස්සාති තබ්බ සංගෝ ඒ කියන්නේ පර්වතයකට සමාන අංග පිහිටා තිබෙන പ്രേතයන්ට පබ්බතංග പ്രേතෝ කියලා කියනවා. පබ්බතංග പ്രേතයෝ පර්වතයක් බඳු ශරීර අංග ශරීර අවයව ඇති പ്രേත කොටස. ඒ වගේම පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන പ്രേත විශේෂයක් ඉන්නවා. පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන പ്രേතයන්ට කියන්නේ අජගරංග പ്രേතයෝ කියලා. ඒ වගේම විමානවල ඉපදිලා සැප දුක් දෙකම විඳින പ്രേත කොටසක් ඉන්නවා. දිව්‍ය විමාන වගේ විමානවල ඉපදිලා සැප දුක් දෙකම විඳින പ്രേත කොටස වේමාතික പ്രേතයෝ කියලා හඳුන්වනවා. විශේෂයෙන් වේමාතික പ്രേතයන්ට ධර්මය පවා අවබෝධ කරගන්නට පුළුවන් බව ත්‍රිපිටකයේ සඳහන් වෙන සමහර සූත්‍ර අනුව තේරුම් ගන්න පුළුවනි. කෙනෙකුට හිතෙන්න පුළුවන් പ്രേත ලෝකේ අපායක්නේ. ඉතින් වේමාතික කියන പ്രേතය කොහොමද මාර්ගඵල අවබෝධ කරගන්නේ කියලා. ඒ අයට പ്രേත කියන්නේ අර කාලයකට දුක් විඳින හන්ද විතරයි. එහෙම නැත්නම් ඒ අය දිව්‍ය പ്രേත කොටසක්, දෙවියන්ට අයිති කොටසක් ඇත්තටම. දැන් ආලවක යක්ෂයා, රුචිලෝම යක්ෂයා, කරලෝම යක්ෂයා, ඒ වගේම ත්‍රිපිටකයේ සඳහන් වෙන පුනබ්බසු මාතා, පුනබ්බසු උත්තරා මෙන්න මේ චරිත විමාන പ്രേත කොටසට, වේමානික പ്രേත කොටසට අයිති වෙනවා. ඔය මන් නම් සඳහන් කළ අය සෝතාපට්ටි ඵලයටපත් වූ බව ඒ සූත්‍ර දේශනා සහ අටුවා විමසා බැලීමෙන් තේරුම් ගන්න පුළුවන්. ආලවක සෝතාපට්ටි ඵලයටපත් වුණානේ. අනික් නම් සඳහන් කළ අයට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ අය තමයි මේ වේමානික പ്രേතයෝ. නැත්නම් විමානයේ වාසය කරන අය. විමානේ නිබ්බත්තෝති වේමානිකෝ. විමානයක උපන් නිසා තමයි ඇත්තන්ට විමාන പ്രേතයෝ වේමානික പ്രേතයෝ කියන නම යොදන්නේ. මහතියා ඉද්දියා සමන්නා ගතෝති මහිද්దికෝ. මහා ඉරිදි බලයකින් යුක්ත වූ പ്രേත කොටසක් ඉන්නවා. මහා ඉරිදි බලයක් තියෙන මේ പ്രേත කොටසට මහිද්దిక പ്രേතයෝ කියලා කියනවා. මහා ඉරිදි තියෙන මේ പ്രേතයන් හිමාල මහා පර්වතයෙහි නිජ්ජාට වී නම් වනයක වාසය කරන බව සඳහන් වෙනවා.
ඒ වනයෙහි ආනුභාව සම්පන්න ප්‍රේතයින්ගේ අධිපතියෙක් රජ කරනවා. ඒ තැනැත්තා තත්තපේත නගරේ පේත මහිද්దికෝ සබ්බපේතානං ඉස්සරියාදි පච්චයං කරෝති කියලා සඳහන් වෙනවා. ඒ ප්‍රේතයා තමයි අධිපති භාවය දරන්නේ සියලුම ප්‍රේතයන්ට කියලා. ඒ වචනේ අර්ථය කිව්වොතින් පේත නගරේ ප්‍රේත නගරයෙහි පේත මහිද්దికෝ මහත් 이르දි ආනුභාව ඇති ප්‍රේතයෙක් සබ්බ පේතානං සියලුම ප්‍රේතයින්ට ඉස්සරියාදිපච්චං අධිපති භාවය කරෝති කරයි. මේ ප්‍රේත වර්ග මේ තමයි ප්‍රේත වර්ග 12. ඉතින් මේ ප්‍රේත වර්ග 12ට තවත් එකතු කරගන්න ඕනි පරදත්තූප ජීවී ප්‍රේතයෝ. පරේහි දත්තං උපනිස්සාය ජීවතිති පරදත්තූප ජීවිකෝ. ඒ කියන්නේ යම් කිසි ප්‍රේතයෙක් පරේහි අනුන් විසින් දත්තං දෙන ලද්ද උපනිස්සාය ඇසුරු කරගෙන ජීවිතය පවත්වයිද ඉති එම නිසා සෝ පේතෝ ඒ ප්‍රේතයා පරදත්තූපක ජීවිකෝ පරදත්තූපක ජීවී කියන නමින් හඳුන්වනවා. අනුන් විසින් දෙන ලද දෙයින් ජීවත් වෙන പ്രേත කොට්ටාසයක් තමයි පරදත්තූපක ජීවී പ്രേතයෝ කියලා කියන්නේ. ඒ වගේම කුසගින්නෙන් පිපාසයෙන් නිතර පීඩා විඳින പ്രേත කොටසක් ඉන්නවා. ඒ പ്രേත කොටසට කියන කුප්පිපාසික പ്രേතයෝ කියලා. ඒ වගේම තව പ്രേත කොටසක් ඉන්නවා තමාගේ ශරීර අභ්‍යන්තරයෙහි විශාල ගිනි ජාලාවක් හට අරගෙන ඒ ගිනි ජාලාවන්ගෙන් නිතරම පිච්චෙනවා. ඒ പ്രേතයන්ට කියන්නේ නිජ්ජාම තන්හික പ്രേතයෝ කියලා. ඒ වගේම කාලකංජික කියලා പ്രേත කොටසකුත් ඉන්නවා. හැබැයි ඒ අය പ്രേත කොටසක් හැටියට හැඳින්නුවාට අසුරපාය කියලා කියන්නේත් මේ කාලකංජක പ്രേතයන්ටමයි. කාලකංජිකාති තේසං අසුරාණං නාමං යනුවෙන් අට කතාවල සඳහන් වෙනවා. කාලකංජක කියන්නේ අසුර අපායටම කියන නමක් කියලා. ඉතින් මේ කාලකංජක කියන പ്രേතයින් මහ මුහුදේ ඝන අඳුර සහිත තැන්වල පර්වත පාදයන්හි ඝන අන්ධකාරයෙහි ජීවත් වෙන බවත් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මහ බෝසතාණන් වහන්සේලා කුප්පිපාසික නිජ්ජාම තන්හික කාලකංජක කියන പ്രേතාත්මවල නූපදින බවත් අපදානපාලි අට කතාවේ සඳහන් වෙනවා. පරදත්තූපක ජීවී ආත්මවල මහබෝසතාණන් වහන්සේලා පවා උපදින බව එම අටුවාවේම දක්වලා තිබෙනවා. මිනිසුන් අතර සාමාන්‍යයෙන් මතයක් තියෙනවා පරදත්තූපක ජීවී പ്രേතයන්ට විතරයි පින් ගන්නට පුළුවන් කියලා. එක ස්වාමින් වහන්සේ කෙනෙක් പ്രേතයන් පිළිබඳව ත්‍රිපිටකයේ සහ අටුවාවල තියෙන විස්තර සොයන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ ඒවා ගැන සෙවීමේදී අපටත් සඳහන් කරලා අපෙනුත් විස්තර ඇහුවා. උන්වහන්සේ ඇසූ නිසාම പ്രേතයන් පිළිබඳ සඳහන් වෙන තැන් රාශියක් අට කතාවල අපි පරීක්ෂා කරලා බැලුවා. ඒ අනුව බොහෝ പ്രേතයන්ට පින් ගන්න පුළුවන් බව සඳහන් වෙලා තිබෙනවා. පරදත්තූපක ජීවී പ്രേතයන්ට විතරක්ම නෙමෙයි. පින් ගන්න බැරි പ്രേතයෝ සිටිනවා නම් ඒ පින් ගන්න බැරි වෙලා තියෙන්නේ
ඒ പ്രേතයන්ගේ අකුසල කර්මය බලවත් නිසායි. අර කියනවනේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ පහෝත අන්න පානම්පි කජ්ජ බොජ්ජේ උපට්ඨිතේ න තේසං කොචි සරති සත්තානං කම්මපච්චය. පහූත අන්නපානම්හි පහූත කියන්නේ බොහෝසේ අන්නපානම්පි ආහාර පාන තියෙනවා ඥාතීන්ට න තේසං කොචි සරති ඒ වුණාට කිසිවෙක් Tamanගේ මියගිය ඥාතීන්ම සිහි කරන්නේ නැහැ. പ്രേතාත්මවල ඉන්න ඥාතීන් සිහි කරන්නේ නැහැ. ඒ ඥාතීන් සිහි කරන්නේ නැත්තේ ඇයි? සත්තානං කම්මපච්චය. ඒ പ്രേතයන්ගේ අකුසල කර්ම නිසාය කියලා එහි සඳහන් වෙනවා. ඒ අනුව පේනවා අකුසල කර්මය බලවත් වුණහම පින් අනුමෝදන් වීමේ වාසනාව පවා പ്രേතයන්ට අහිමි වී යන බව. සමහර ඇත්තෝ හිතනවා පින් අනුමෝදන් කළාට පස්සේ പ്രേතයෝ പ്രേතාත්ම වලින් නිදහස් වෙලා දෙවිවරු වෙනවා කියලා. ඇත්තටම പ്രേතයෝ මැරිලා දෙවියන් වෙලා උපදින්නේ නැහැ. പ്രേතයන්ට පින් අනුමෝදන් කළාම දෙවිවරුන්ට වගේ සැප සම්පත් ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ අය പ്രേත කියන කොටසට වඩා අර වෘක්ෂ දේවතා, විමාන දේවතා වගේ කොටස් වලටයි අයිති වෙන්නේ. එහෙම පින් අරගෙන බල සම්පන්න වුණාට පස්සේ ඒ പ്രേතයෝ දෙවියන් වගේම දිව්‍ය සලුපිලි අඳිනවා, පළඳිනවා. සිතූ පැතූ ආහාර පාන ආදී සම්පත් පහළ වෙනවා. අර භූමාටුක දෙවිවරුත් එක්ක එකතු වෙලා වාසය කරනවා. භූමාටුක දෙවියන් සමග බණ ඇසීම් ආදී පින්කම් කරන තැන්වලට ගිහිල්ලා තමනුත් පින් රැස් කර ගන්නවා. ඒ නිසා പ്രേතාත්මවල සිටින අය පින් දුන්නා කියලා പ്രേතාත්මයෙන් නිදහස් වෙනවා නෙමෙයි, പ്രേතාත්මයේ සිටියදීම සැප සම්පත් ලබා දේවාත්ම වගේ බල සම්පන්න බවට පත් වෙන බව ධර්මානුකූලව සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ මේ പ്രേතයන් පිළිබඳ ධර්ම දේශනා පැවැත්වීමෙන් රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්ම බලය මෙතෙක් කාලයක් සම්බුද්ධ ශාසනය රැකගත්තේ මේ ලංකාදීපයේ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටි පරම පූජනීය මහා සංඝරුවන උන්වහන්සේලා නිසාම තමයි ශාසනය රැකුනේ. ඒ නිසා ඕනෑම විහාරස්ථානයක එහෙම නැත්නම් බෞද්ධ මධ්‍යස්ථානයක ආරණ්‍ය සේනාසනයක භාවනා මධ්‍යස්ථානයක හත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක් හරි වැඩ සිටිනවා නම් උන්වහන්සේලාට සලකන්නට ඕනි, ගරු කරන්නට ඕනි සාරිපුත්ත මොග්ගල්ලාන තෙරුන්ට වගේ. මොකද ඒ සංඝ පරපුර තමයි සම්බුද්ධ ශාසනය නොනැසී අවුරුදු 5000ක් කල් රැකගන්නේ. එබැවින් සියලුම ස්වාමින් වහන්සේලා තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා, සම්බුද්ධ ශාසනය රැකගන්න උන්වහන්සේලා තව තවත් සුවසේ වාසය කරත්වා. බණ ඇසූ සැමටත් දෙසූ අපටත් සියලු දෙනාටම බුද්ධ ආදී මහෝත්තමයන් නිවී සැනසී පැමිණ වදාළ ලෝකෝත්තර අජරාම රාමා නිවනින් සැනසෙන්නට මේ මහා පිං හේතු වාසනා වේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. නිවන දක්වාම සත්පුරුෂාශ්‍රය ලැබේවා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. මේ උදාර පින සියලු කෙලෙසුන් මුලසුන් කොට ලෞතුරා සැපත ලබන්නට උපකාර වේවා. සැමට තෙරුවන් සරණයි.